අපි දන්නවා ජනවාරි මාසේ 8 වෙනිදා රාජපක්ෂ පාලනය බිඳවැටුවේ. රාජපක්ෂ මහත්මයාගේම තිබෙන පුද්ගලික දුබලතා පමණක් හේතු කොටගෙන නෙවෙයි. ඔහු අනුගමනය කරන ලද ප්‍රතිපත්තිය, ඔහු අනුගමනය කරන ලද ක්‍රියාමාර්ග එය රටටත් ජනතාවටත් මහ බරපතල හානි කර දුන් හේතු කොටගෙන තමයි රාජපක්ෂ පාලනය බිඳවැටුවේ. එහි ප්‍රධාන සාධකයක් බවට පත් වී තිබුණා මේ අමාත්‍ය ධූර ප්‍රමාණය කියන සාධකය. මොකද අපිට මතකයි රාත්‍රියක් ආරම්භ වෙලා එළි වෙනකොට අමාත්‍ය ධූර වැඩි වෙන සංස්කෘතියක් අපේ රටේ තිබුණා. මොනතරම්ද කියනවනම් මැතිවරණ වෙලාවේදී පවා එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයාගෙන අමාත්‍ය ධූර ලබා දීලා තිබුණා. ඒ නිසා මේ ඇමතිකම් පිරිනැමීම බලය තහවුරු කර ගැනීමේ ව්‍යායාමයක් බවට පත් වෙලා තිබුණා. ඒ නිසා රාජපක්ෂ පාලනය විදවට්ටන්න මේ බලය වෙනුවෙන් අමාත්‍ය ධූර වරදාන වරප්‍රසාද ලබා දීම එක් ප්‍රධාන සාධකයක් බවට පත් වෙලා තිබුණා. ඒ වගේම ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමේ තිබෙන්නේ රාජපක්ෂ මහත්මයාට පමණක් විරෝධයක් නෙවෙයි, ඔහුගේ ආණ්ඩුවට, ඔහුගේ කැබිනට් මණ්ඩලයට එරෙහි විරෝධයක් තමයි එදා ප්‍රකාශයට පත් කරන්නේ. සමහර විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට ඉක්මවා යන විවේචනයක්, දෝෂාරෝපණයක් තිබුණේ එහි ඇමති මණ්ඩලයට. ඒ නිසාම තමයි මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පරාජයෙන් පසුව පවා මහමැතිවරණට නැවත මහින්ද රාජපක්ෂ මහත්මයා ඕන වෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට වඩා වැඩි විවේචනයක් ඒ ආණ්ඩුවට, ඒ කැබිනට් මණ්ඩලයට තිබුණු නිසා. ඒ නිසා ජනවාරි මාසයේ 8 වෙනිදා කැබිනට් මණ්ඩලය පරාජයට පත් කරා. නමුත් දැන් සිදුවීමින් තිබෙන්නේ කුමක්ද? දැන් සිදුවීමින් තිබෙන දේ තමයි දේශපාලන බලය තහවුරු කර ගැනීම වෙනුවෙන් අමාත්‍ය ධූර පිරිනැමීම වර්තමාන ආණ්ඩුව තමන්ගේ පළමු කටයුත්ත බවට පත් කොටගෙන තිබෙනවා. දැන් මේ පාර්ලිමේන්තුවේ හරිනම් යහපාලනය සඳහා නම් පළමු කාර්යභාරය වී යුතු තිබුණේ කුමක්ද? 19 වෙනි සංශෝධනයේ වැදගත්ම සාධකයක් වන ස්වාධීන කොමිෂන් සභා සහ රාජ්‍ය වැදගත් ආයතන වලට නිලධාරීන් පත් කර ගැනීම සඳහා තිබෙන ව්‍යවස්ථාදායක සභාව පිහිටවීම. 19 වෙනි සංශෝධනයේ සම්මත වුණාට වැඩක් නැහැ. තවමත් ව්‍යවස්ථාදායක සභාව පිහිටවලා නැති නිසා. ඒ නිසා මේ පාර්ලිමේන්තුවේ යහපාලනය සඳහා නම් ගොඩනැගී තිබෙන්නේ මේ පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම කාර්යභාරය බවට පත් වෙන තිබුණේ ව්‍යවස්ථාදායක සභාව පිහිටවීම. නමුත් ඒකට දිනයක් කාලවකවානුවක් නැතුව ඒක පස්සට ගිහින් තිබෙනවා. හැබැයි ඒ වෙනුවට මේ ආණ්ඩුවේ පළමු කටයුත්ත බවට පත් වුණා මොකක්ද? අමාත්‍ය ධූර සංඛ්‍යාව වැඩි කර ගැනීම. ඒ නිසා මේ මුළුමනින්ම ජනවාරි මාසයේ 8 වෙනිදා ජනතාවගේ අරමුණු, ජනතාවගේ බලාපොරොත්තු, ජනතාවගේ උවමනාවන් මුළුමනින්ම පස්සෙකට විසිකර දැමීමක් මේ අමාත්‍ය ධූර වැඩි කිරීමෙන් පෙන්වුම් කරනවා. ඒ වගේම අමාත්‍ය ධූර පිරිනමන්න යන්නේ කාටද? ඔබ දන්නවා පෞගේ කාලේ තෙල් සංස්ථාව තමයි අපේ රටේ ප්‍රධානම බහිරවීම බවට පත් වෙලා තිබුණේ. තෙල් ගෙන්වීමේදී ඇති වී තිබුණු මගටි පිළිබඳව පෞගේ මැතිවරණ වේදිකාවේ ප්‍රධාන සාකච්ඡාවක් බවට පත් වෙලා තිබුණා. තෙල් ගෙන්වීම සඳහා නැව් කුලියට ගත්තු ඒවා පිළිබඳව විශාල සංවාදයක්, විවේචනයක් සමාජයේ ගොඩනැගිලා තිබුණා. බාල තෙල් ගෙන්වලා වාහනවල යන්ත්‍ර සූත්‍ර අඩපණ කිරීම පිළිබඳව විශේෂ චෝදනාවක් ලක් වෙලා තිබුණා. ඒ චේතනාවේ ප්‍රමුඛත බවට සුසිල් ප්‍රේමජයන්ත පත් වෙලා හිටියා. ඒ නිසා ජනවරමේ තිබෙනවා ඔහුටත් එරෙහිව ප්‍රකාශයටපත් වීම. නමුත් ඔවුන් අමාත්‍ය ධූර වූ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හමගහන්න, සිරගත කරන්න, විශ්වවිද්‍යාලේ නිරපාදමන්න, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට බූරුවන් කියන්න, පරුෂ වචනේ, අසභ්‍ය වචනේ කටයුතු කරන ඇමතිවරු හිටියා. ඒ නිසා
ඒ ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරම තිබුණ රාජපක්ෂ මහත්මයාට එරෙහිව පමණක් නෙවෙයි. එමෙ ඇමතිවරුන්ටත් එරෙහිව. නැවත එමායම අමාත්‍ය ධූරවල වාඩි කර ගැනීම ජනවරමට පස්සක විසිකිරීමක් නොවේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශය අපි කව විශාල තොරතුරු තිබුණ ඔබට අපි බලන් ඉමු මේ මොකද වෙන්නේ කියලා. එහි සංදර්ශනාත්මක වැඩ කටයුතු සඳහා වේදම් කළ තිබෙන මුදල් කන්ද අපේ රට ඈත මැද පෙරදිග ගොස් සේවය කරන ඒ සේවක සේවිකාවන්ගේ වැටුපෙන් එහෙම නැත්නම් යනකොට ලියාපදිංචි ගාස්තුවෙන් එක් රැස් කර ගන්නා ලද ධනය නාස්ති කරපු ආකාරය පිළිබඳ පෞද්ගලික මැතිවරණ වේදිකාවේ මාධ්‍යවල ප්‍රකාශයට පත් වෙලා තිබෙනවා. නමුත් එම පිරිස් යලි මේ ආණ්ඩුවේ අමාත්‍ය දුරෝපෝ. එහෙනම් මෙය මුළුමනින්ම ජනවරමට පිටුපෑම. මේ සංඛ්‍යාත්මක වැඩි කර ගැනීමත් ඒ වගේම මෙම අමාත්‍ය දුර පිරිනමන අය ගත්තත් මුළුමනින්ම ජනවරම පස්සකලා කටයුතු කිරීම. ඒ විතරක් නෙවෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානට ජනවරමක් දීලා නැහැ. ජාතික ආණ්ඩුවක් හදන්න. අඩුම තරමේ එක්සත් ජාතික පක්ෂ නම් මැතිවරණ වේදිකාවේදී කිව්වා බලයට ආවට පස්සේ ඒගොල්ලෝ සම්මුතිවාදී ආණ්ඩුවක් හදනවා කියලා. හැබැයි එක්සත් ජනතා නිදහස් සන්ධානය මොකද? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිමල් සිරිපාල මහත්මයා සුසිල් ප්‍රේමජයන්තලා එස්.පී. දිසානායකලා මේ මැතිවරණ වේදිකාවේ මොකද? කිසිසේත්ම අපි එක්ව ආණ්ඩුවක් හදන්නේ අපි වෙනම ආණ්ඩුවක් හදනවා. අපිට වෙනම ආණ්ඩුවක් හදන්න ජනවරමක් දෙන්න කියලා. ඒතකොට ජනතාව ඡන්දෙ දුන්නේ මොකක් වෙනුවෙන්ද? ජනතාවට මැතිවරණ ව්‍යාපාරයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය කිව්වා නම් කිවිය යුතුව තිබුණා. මැතිවරණයෙන් පසුව එක්සත් ජාතික පක්ෂත් එක්ක එක් වී අපි ආණ්ඩුවක් හදනවා කියලා. එහෙමනම් ප්‍රතිඵලෙ මෙහිමද වෙන්නේ? එහෙනම් මේ ප්‍රතිඵලෙ මෙහිමද වෙන්නේ? එහෙමනම් ජනතාව තමගේ ඡන්දේ පාවිච්චි කරන්නේ මෙහෙම නෙවෙයි. ඒතකොට මැතිවරණ වේදිකාවේදී කියනවා වෙනම ආණ්ඩුවක් හදනවා කියලා. හැබැයි මැතිවරණයෙන් පසු එක්සත් ජාතික පක්ෂයට එරෙහිව ඒ පැවති ආණ්ඩුවට ඒ මාස 8 ආණ්ඩුවටත් එරෙහිව බරපතල විවේචන ගොඩනගමින් වෙනම ආණ්ඩුවක් ගොඩනගනවායි කියලා මතයක් යමින් ජනතාවගේ ඡන්දේ මංකොල්ල කාලා ඡන්දේ කොල්ල කාලා දැන් මොකද කරන්නේ? එකතු වෙලා ආණ්ඩුවක් කළා. ඒ නිසා මේ අගෝස්තු මාසයේ 17 වෙනිදා දින ලද ජනතාවගේ කැමැත්තේ පිළිබිඹුවක් නෙවෙයි මේ ආණ්ඩුව. මේ ආණ්ඩුව ජනතාවගේ ජනතාව කැමැත්ත දුන්නේ එහෙම නෙවෙයි. එක්සත් ජනතා නිදහස් සන්ධානට ජනතාව අගෝස්තු මාසයේ 17 වෙනිදා කිසිදු කැමැත්තක් දීලා නැහැ එක්ව ආණ්ඩුවක් හදන්න. ඒ නිසා අගෝස්තු මාසයේ 17 වෙනිදා ජනතාවගේ ජනවරමටත් පටහැනීමක්. ඒ විතරක් නෙවෙයි මේක. මේ අමාත්‍ය ධූර වැඩි කර ගැනීම විවස්ථාවට පටහැනි. ඊමා පාර්ලිමේන්තුවේ දිගින් දිගටම මේ පෙන්වා දුන්නා. අපි අඩුම තරමේ විවස්ථාව පිළිබඳ අර්ථ නිරූපණය කිරීමේ බලය තිබෙන ශ්‍රේෂ්ඨාධිකරණයට. ශ්‍රේෂ්ඨාධිකරණේ විමසීමක්වත් කළ යුතු තිබුණා ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනය සඳහා කටයුතු කරන ආණ්ඩුවක්. අපිට ආවේ එහෙමනේ ප්‍රජාතන්ත්‍රවාදයේ යහපාලනයේ නීතිය විවස්ථාව අධිකරණ පද්ධතිය මාධ්‍ය මේ ගොඩාක් දේවල් කියාගෙන අපිට මේගොල්ලෝ බලයට ආවා. එහෙනම් අඩුම තරමේ පාර්ලිමේන්තුවේදී විවස්ථාවේ ඇති වී තිබෙන බැල්මටම තිබෙන ගැටලුවක් මතු කරපුවාම අඩුම තරමේ ශ්‍රේෂ්ඨාධිකරණ අර්ථ නිරූපණයක් ලබා ගත යුතු තිබුණා. ඔබ දන්නවා අපේ රටේ විවස්ථා 19 වෙනි ආණ්ඩුක්‍රම විවස්ථා සංශෝධනය අනුව සාමාන්‍ය ආණ්ඩුවක් හැදුනොත් අමාත්‍ය දුර තියෙන්න පුළුවන් 30යි නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය දුර 40යි. හැබැයි ඒ ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් වෙනවා නම් පාර්ලිමේන්තුවට ඇවිත් අමාත්‍ය දුර නියෝජ්‍ය අමාත්‍ය දුර සංඛ්‍යාව වැඩි කරගත හැකියි. ඒකට ඊයේ පාර්ලිමේන්තුවට එන්නේ මේ යෝජනාව. නැත්නම් ජාතික ආණ්ඩුවක් ගොඩ නැගුණා. ඒ ජාතික ආණ්ඩුවක් කියන එකට අර්ථකථනයක් තිබෙනවා. දැන් හවුල් ආණ්ඩුවකින් ජාතික ආණ්ඩුවක් වෙනස් වෙන්නේ කොහොමද? දැන් මේ ආණ්ඩුව හවුල් ආණ්ඩුවක් නෙවෙන්නේ කොහොමද? එක්සත් ජාතික පක්ෂයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මුස්ලිම් කොංග්‍රසයේ മന്ത്രിවරයෙක් වෙනම മന്ത്രിවරයෙක් ඉන්නවා. එහෙනම් මේක හවුල් ආණ්ඩුව. හැබැයි මේක ජාතික ආණ්ඩුවක් වෙන්නේ මොකක් නෝද?
විවස්ථාවේ පැහැදිලි අර්ථ නිරූපණයක් තිබෙනවා. ජාතික ආණ්ඩුවක් නම් වෙන්නේ විය යුත්තේ කොහොමද කියලා. දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුව හවුල් ආණ්ඩුවක් වුණේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය, ඩග්ලස් දේවානන්ද මහත්තයාගේ පක්ෂය, තොණ්ඩමන් මහත්මයාගේ පක්ෂය එකතු වෙච්ච හවුලක් ඒක. අපේ ඉතිහාසයේ ප්‍රබලතම සාකච්ඡා වෙච්ච හවුල් ආණ්ඩුවක් කියලා මොකද්ද? 1970 ගොඩ නැගුණේ හවුල් ආණ්ඩුව. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, කොමියුනිස්ට් පක්ෂය, සම සමාජ පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවකින් හවුල් ආණ්ඩුව. නම් හවුල් ආණ්ඩුවක් කියන්නේ මොකද්ද? පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ කීපයකින් සදුන්ලත් ආණ්ඩුවක් හවුල් ආණ්ඩුව. නම් ජාතික ආණ්ඩුවක් වෙන්නේ. ජාතික ආණ්ඩුවක් වෙන්නේ කොහොමද? විවස්ථාවේ හරි පැහැදිලි. ජාතික ආණ්ඩුවක් වෙන්න නම් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ ඉන්නවා. මෙන්න තියෙනවා. 19 වෙනි ආණ්ඩු ව්‍යවස්ථා සංශෝධනය. 4 වන අනු ව්‍යවස්ථාවේ කාර්ය සඳහා ජාතික ආණ්ඩුවක් යනු පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය. පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාව ලබා ගන්නා පිළිගත් දේශපාලන පක්ෂය. හෝ ස්වාධීන කණ්ඩායම. ඒක වැඩිම ගන්න පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම. සහ පාර්ලිමේන්තුවේ අනිකුත් පිළිගත් දේශපාලන පක්ෂ. කියන්නේ පාර්ලිමේන්තුවේ වැඩිම ආසන ලබා ගන්නා දේශපාලන පක්ෂය හා ස්වාධීන කණ්ඩායම නේද? පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් දේශපාලන පක්ෂ. පාර්ලිමේන්තුවේ අනිකුත් පිළිගත් දේශපාලන පක්ෂ එකතුව පිහිටුවන ලබන ආණ්ඩුවක් වන්නේ. එනම් මොකද වෙන්නේ? පාර්ලිමේන්තුවේ වැඩිම മന്ത്രി දුර ගන්න පක්ෂයයි පාර්ලිමේන්තුව නියෝජනය කරන අනිකුත් පක්ෂයි එකතු වෙලා ජාතික ආණ්ඩුව හැදෙන්නේ. ඒ කියන්නේ මොකක්ද? පාර්ලිමේන්තුවේ තියෙන සියලු පක්ෂ. ඒතකොට ආණ්ඩුව පැත්තෙන් එන මේක සියලු කියලා නෑනේ කියන්නේ. නෑ සියලු කියන කිසි දෙයක් නෑ මේකේ. මේකෙන් අර්ථ නිරූපණය වෙන්නේ සියල්ල. අපි හිතමු මෙහෙම ගත්තොත් නේ ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවේ සිටින නිලංග සොහුරා ඇතුළු අනිකුත් සියලු මාධ්‍යවේදී. එතන මොකද වෙන්නේ? මෙතන ඉන්න ඔක්කොම මාධ්‍යවේදී. ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවේ ඉන්න නිලංග සොහුරා ඇතුළු නිලංග කියන සොහුරාට ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා. ඔහුගේ ඇඟෙන් හෝ ඔහුගේ මාධ්‍ය භාවිතාවෙන් හෝ නේ මොකද ප්‍රමුඛතාව. නිලංග සොහුරා ඇතුළු අනිකුත් මාධ්‍යවේදී. එහෙනම් ඒ කියන්නේ කවුද? මෙතන ඉන්න ඔක්කොම මාධ්‍යවේදී. සියලුන්නේ ව්‍යතිරීකයක් ඕන වෙන්නේ මොකක්ද? ව්‍යතිරීකයක් ඕන වෙනවා සියල්ල නෙවෙයි නම්. නිලංග සොයුරා ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවේ ඉන්න මාධ්‍යවේදීන් කීප දෙනෙක්. ඒ වචන වෙන්නේ ඕන වෙන්නේ මොකටද? සියල්ල නොවෙනවා නම් ඒ වචනේ අනිවාර්යෙන් ඇතුළත් විය යුතුයි. ඒ වචනේ ඇතුළත් ඒ ව්‍යතිරීක ඇතුළත් වෙන්නේ නැත්නම් අනිවාර්යෙන් මොකද්ද මේ කියන්නේ? සියලු මාධ්‍යවේදී. මේක හැබැයි රටේ ඉන්න ඔක්කොම මාධ්‍යවේදීන් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සාකච්ඡාවේ ඉන්න මාධ්‍යවේදී. රටේ ඉන්න ඔක්කොම දේශපාලන පක්ෂ නෙවෙයි. පාර්ලිමේන්තුවේ පිළිගත් දේශපාලන පක්ෂ. අනෙක්. එනම් පාර්ලිමේන්තුවේ වැඩිපුර മന്ത്രി උදුර සංඛ්‍යාව ලබා ගන්න දේශපාලන පක්ෂය හා පාර්ලිමේන්තුවේ පිළිගන්නා අනෙකුත් දේශපාලන පක්ෂ කිව්වහම පාර්ලිමේන්තුවේ ඉන්න ඔක්කොම മന്ത്രിවරු. ඒ නිසා විවස්ථාව හරිය පැහැදිලි. ඊට පස්සේ අන්තිමට මොකද කියන්නේ? අන්තිමට කියන හැන්සාඩ් පෙරලන පාර්ලිමේන්තුවේ. ඒ කියන්නේ මේ විවස්ථාවේ මෙහෙම තිබ්බට අපි අනුමත කරනකොට අපේ අරමුණ ඒක කෙටුම්පතේ මෙහෙම තිබ්බේ. නීතිය කියන කෙටුම්පත නෙවෙයි. නීතිය කියන්නේ සම්මත කරපු. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්මයා මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ආරම්භයේදීම පෙන්눔 කරලා තිබෙනවා තමන්ගේ බල උවමනාවන් වෙනුවෙන් විවස්ථාව පස්සෙක තබන සූදානම් කියලා. මේක රාජපක්ෂ පාලනය වෙනස් වෙන්නේ කොහොමද? අපි අහන්නේ ඉතරයි. මේක ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමට එකඟ වෙන්නේ කොහොමද? ජනවාරි මාසේ 8 වෙනිදා පරාජයටපත් කළ දේශපාලන සංස්කෘතියට එරෙහි වෙන්නේ කොහොමද? මේ ඒකමනේ.
ඒ නිසා මේ අමාත්‍ය ධූර වැඩි කර ගැනීම විවස්ථා විරෝධී. ඒ විතරක් නෙමෙයි. අපි එක ප්‍රශ්නයක් අහනවා. අමාත්‍යවරු 30ක් සහ රාජ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරු 40කින් විවස්ථාවේ තියෙන සාමාන්‍ය ආණ්ඩුවකදී නේද? රටක් කරන්න පුළුවන් නම් මොකටද එකතු වෙලා ආණ්ඩුවක් හදමුට ඇමති ධූර සංඛ්‍යාව වැඩි කරගන්න? 30 සිට 48 දක්වා දැන් වැඩි කරගෙන තියෙන අමාත්‍ය ධූර සංඛ්‍යාව. ඒතකොට 30කින් ආණ්ඩුවක් කරන්න පුළුවන් නිසා නේ ආණ්ඩුවකදී අමාත්‍ය ධූර සංඛ්‍යාව 30ක් ලබාගත හැකි කියලා එතුල් කරලා තිබෙනවා. හැබැයි ඒගොල්ලෝ එකතු වෙලා ආණ්ඩුවක් හදමුට 48ක් කරගන්නේ. අලුතින් විෂයන් එනවද? අලුතින් උවමනාවක් එනවද? නෑ. එකම උවමනාවයි තියෙන්නේ මේගොල්ලෝ අතර මේ අය අතර බලය බෙදා ගන්න, තනතුරු බෙදා ගන්න, වරප්‍රසාද බෙදා ගැනීම උවමනාව විතරයි. මේක ජාතික ආණ්ඩු ලේබල් වලින්, සම්මුතිවාදී ලේබල් වලින්, අලුත් සංස්කෘතියක් කියන ලේබල් වලින් ඇත්ත මේ දුගද ගහන කතාව වහලා තියෙන්නේ. මෙතන සිදු වී තිබෙන්නේ අමාත්‍ය ධූර සංඛ්‍යාව. ඇයි මේ අමාත්‍ය ධූර සංඛ්‍යාව වෙන 48න් සීමාව? ඇයි 48න් සීමාව? එක්සත් ජාතික පක්ෂ බැලුවා තමන්ගෙන් අනිවාර්යෙන්ම අමාත්‍ය ධූර ලබා දිය යුතු අය කවුද? ශ්‍රී ලංකාවේ එකතු වෙන අයගෙන් බැලුවා එකතු වෙන අයට අනිවාර්යෙන් ලබා දිය යුතු අය කවුද? එකතු කරලා කිව්වා දැන් 48යි කියලා. ඒ නිසා මේ කිසිසේත්ම රටේ විද්‍යාත්මක විෂයන් බෙදීම සඳහා වූ අමාත්‍ය මණ්ඩලයක් නෙවෙයි. ඔබට බලා ගන්න පුළුවන් අද හවස වෙනකොට විෂයන් බෙදලා දෙන්නේ කොහොමද කියලා. පරණ පුරුදු අච්චාරුවම මේ ගෙනල්ලා තිබෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔබ දන්නවා චීනයේ ඉන්න ජනගහනය කෝටි 137ක්. ඇමතිවරු 17යි. ඉන්දියාවේ ජනගහනය කෝටි 127යි. ඇමතිවරු 36යි. ඇමරිකන් එක්සත් ජනපදයේ ජනගහනය කෝටි 32යි. ඇමතිවරු 24යි. බ්‍රසීලයේ ජනගහනය කෝටි 20යි. ඇමතිවරු 27යි. ජපානයේ ජනගහනය කෝටි 12මාරයි. ඇමතිවරු 19යි. ලංකාවේ ජනගහනය කෝටි 2යි. ඇමතිවරු 48යි. ඉතින් මේ පරණ පුරුදු විගඩම් කාර්යත්ව වෙනදී මේ ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා අපි විරෝධය දක්වනවා මේ අමාත්‍ය ධූර වැඩි කර ගැනීම, විවස්ථාව උල්ලංඝනය කිරීම, ජනවාරි මාසේ 8 වෙනිදා ජනවරමට පිටුපෑම, අගෝස්තු මාසේ 17 වෙනිදා ජනවරමට පිටුපෑමක් පිළිබඳව මෙම අලුත් තත්වයට අපි අපේ විරෝධය ප්‍රකාශ කරනවා. විරෝධය ප්‍රකාශ කරන විතරක් නෙවෙයි මෙම තත්ත්වය පරාජයට පත් කළ යුතුයි. මේ තම තමන්ගේ වමනාවන් වෙනුවෙන් තම තමන්ගේ බල ගැටුම් වෙනුවෙන් මේ කරන දේශපාලන විගඩම නතර කරන යුතු නැද්ද? මේක නතර කරන්න ඕන නේද තුබින් අහන්න. අපි දන්නේ නැහැ ඇත්තට මේගොල්ලෝ කොහොමද එකට වාඩි වෙන්නේ කියලා අපිට හිතා ගන්න. මේකට තීන්දුව ගන්න කොහොමද? එකිනෙකාට විරුද්ධව මහා විශාල බරපතල විවේචනයන් තිබුණු, එකිනෙකාගේ ක්‍රියාමාර්ග පිළිබඳ මහා ගැටුම්කාරී තත්ත්වයක් තිබුණු කණ්ඩායම් එකට එකතු වෙන මොකක් වෙනුවෙන්ද? තමන්ගේ තනතුරු වරප්‍රසාද බල උවමනාවන් වෙනුවෙන්. ඒ නිසා මෙම තත්ත්වයට මේ රටේ ජනතාව විරෝධත්වය ප්‍රකාශ කළ යුතුයි කියලා අපි කල්පනා කරනවා. ඊළඟ දැන් මතුවලා තිබෙනවා සම්බන්ධන් මහත්මයා විපක්ෂ නායක ධූරයට අහන්න කලින් මම ඒක විපක්ෂ නායක ධූරයට පත් වීම පිළිබඳව ප්‍රශ්නයක්. දැන් මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ පක්ෂ 6යි. මැතිවරණ කොමසාරිස්වරයා ගාව පක්ෂ ගොඩක් තියෙනවා. දැන් පාර්ලිමේන්තුවේ තියෙන පක්ෂ 6යි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ മന്ത്രിවරු 96යි. එක්සත් ජාතික පක්ෂයේ മന്ത്രിවරු 106යි. මුස්ලිම් කොංග්‍රස් එක മന്ത്രിවරයයි. EPDP එක മന്ത്രിවරයයි. ජනතා විමුක්ති පෙරමුණ മന്ത്രിවරු 6යි. දෙමළ ජාතික සන්ධානයේ മന്ത്രിවරු 16යි. ඔකෙන් තමයි මේ 225 හැදිලා තියෙන්නේ මේ පක්ෂ 6යි. ඒක දැන් මොකද ඊයේ අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේදී කිව්වා එක්සත් ජාතික පක්ෂයත් මුස්ලිම් කොංග්‍රසයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ව මේ ආණ්ඩුව පිහිටවනවා කියලා. ඒක අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී කිව්වා. කතානායකතුමා පාර්ලිමේන්තුවේදී කිව්වා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරයා විසින් කතානායකවරයාට දැනුම් දී තිබෙනවා කියලා ඔවුන් විපක්ෂ නායක ධූරය ඉල්ලන්නේ නැහැ කියලා. ඒතර ඒකත් කියලා තියෙනවා. ඒතර එක පැත්තකින් කතානායකතුමාට දැනුම් දීලා තියෙනවා විපක්ෂ නායක ධූරය ඉල්ලන්නේ නැහැ කියලා. තව පැත්තකින් අගමැතිවර ප්‍රකාශ කරා එක්සත් ජනතා නිදහස් සන්ධානයත් එක්ක එකතු වෙලා ආණ්ඩුවක් හදනවා කියලා. එහෙනම් විපක්ෂයේ ඉන්නේ කවුද?
දෙමළ ජාතික සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් ඩග්ලස් දේවානන්ද මහත්මයාගේ EPDP සංවිධානය. දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රීවරු 16යි අපිට මන්ත්‍රීවරු 6යි EPDP එකට මන්ත්‍රීවරු 1යි. එනිසා පාර්ලිමේන්තු සම්ප්‍රදාය අනුව මේ පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ධූරයේ හිමි විය යුතු වන්නේ දෙමළ ජාතික සන්ධානයට. දෙමළ ජාතික සන්ධානය එකතු වෙලා තීරණයක් අරන් තිබෙනවා ඒ සඳහා පත් කරන්නේ සම්බන්ධ මහත්මයා කියලා. එනිසා මේක පාර්ලිමේන්තු සම්ප්‍රදායට රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අනුකූල ලෙස කරන ලද පත්වීමක් ලෙස තමයි සම්බන්ධ මහත්මයාගේ විපක්ෂ නායක ධූරයට පත්වීම තිබෙන්නේ. බරපතලමදී එවැනි තාමත් හොඳ ඉඩක් බැලු බැල්මටම තරක කොට පෙන්විය හැකි ප්‍රජාතන්ත්‍රවාදයට සම්ප්‍රදායට ව්‍යවස්ථාවට අනුකූල වෙන පියවරක් නොදී හිටියා නම් ඇති වෙන තත්ත්වය අතිශය භයානකයි. ඔබ තේරුම් ගන්න. එහෙනම් මොකද සිද්ධ වෙන්නේ? එහෙනම් තමයි එම පිරිසට ඉතාමත් වළංගු අවස්ථාවක් ලැබෙන මොකක්ද? අපිට මෙවැනි අවස්ථාවක් තිබීදී පවා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අපිට හිමි තැන ලබා දෙන්නේ නැහැ. ඒ නිසා තව දුරටත් මේ රට තුල එකට වැසීමෙන් මේ පාර්ලිමේන්තුවේ එකට ඉඳීමෙන් තීරුමක් නැහැ. අපිට අපේ අයිතිවාසිකම් වෙනුවෙන් වෙන පාර්ලිමේන්තුවක් ගොඩනගා ගත යුතුයි කියන තර්කය ජාතිකවත් ජාත්‍යන්තරවත් ප්‍රබල තර්කයක් බවට පත් වෙනවා. ඒ නිසා සිදුවිය හැකි හානි විනාශය වළක්වා ගැනීම පැත්තෙන් කල්පනා කරත් එක්සත් දෙමළ ජාතික සන්ධානට විපක්ෂ නායක ධූරයේ හිමි යුතු තිබෙනවා. දැන් ගොඩාක් අය එක කලබල වෙලා කෑ ගන්න එක බරපතලයි. ගොඩාක් අය දැන් දොඩවන්න පටන් ගන්නවා. අපි කියන්නේ කයි මේ මාතෘකාව? ඒ තරම් දේශප්‍රේමී නම් එක්සත් ජනතා නිදහස් සන්ධාන විපක්ෂ වාඩි වෙන්නේ. ප්‍රශ්නේ ඉවරයි. ඒ තරම් දගලන්න ඕනේ නැහැ. මේ සම්බන්ධන් මහත්මයා පතුරු ගහන්න, මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පතුරු ගහන්න. ඒවට දගලන්න ඕනේ නැහැ. එකයි මේකට තිබෙන්නේ එක්සත් ජනතා නිදහස් සන්ධාන විපක්ෂ වාඩි වුණාම ඔවුන්ට තිබෙනවා මන්ත්‍රී ධූර 96ක් විපක්ෂ නායක හිමි කරගන්න පුළුවන්. හැබැයි දැන් මේගොල්ලන්ගේ මේ පෙන්눔 කරන්නේ මේගොල්ලෝ හරිය දේශප්‍රේමීන් හොඳයි. දැන් මේගොල්ලෝ ඉතා හොඳින් පෙන්눔 කරන් තියෙනවා දේශප්‍රේමීන්ට වඩා ඇමති ප්‍රේමීන් බව. මේ විගඩමනේ මේ පෙන්눔 කරලා තිබෙන්නේ. ඒක මහා විනාශයක් නම් ඒක රටේ අනාගතයට බරපතල තර්ජනයක් අනතුරක් නම් කල යුතුව තිබෙන්නේ එක දෙයයි එක්සත් ජනතා නිදහස් සන්ධානය විපක්ෂයේ වාඩි වෙන්න විපක්ෂ නායක ධූරය ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි ඕන් කල්පනා කරනවා නම් ඇමති ධූරත් ලැබෙමින් දේශප්‍රේමී වෙමින් ඒවා මේ පාර්ලිමේන්තුවේ හෝ මේ රටේ සිදු නොවිතුදී බවට පත් වී තිබෙනවා. ඒ නිසා දෙමළ ජාතික සන්ධානයට හිමි විය යුතු අවස්ථාව ලබා දී තිබෙනවා. එම අවස්ථාව ලබා දී යුතුයි කියන ස්ථාවරේ ජනතා විමුක්ති පෙරමුණ සිටිනවා. ඊට පස්සේ දේශපාලන කියන්නේ විපක්ෂ නායක වීම පමණක් නොවේ. රට බෙදීම සඳහා ව්‍යාපාරයක් වෙනවනම් රට වෙන් කිරීම සඳහා ව්‍යාපාරයක් තිබෙනවනම් ඔය හැම මහත්යෙකුටම කලින් ඒකට එරෙහිව නැගිටින ව්‍යාපාර ජනතා විමුක්ති පෙරමුණ. ඒ නිසා අපි බිල්ලන්ට බය වෙන බිල්ලන් හදන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි යථාර්ථයට මුහුණ දෙන දේශපාලන ව්‍යාපාරයක්. මේ මොහොතේ කළ යුතු තීරණය තමයි කතානායකතුමා විසින් ප්‍රකාශපත් කළා තියෙන්නේ. මේ මැතිවරණට ඉදිරිපත් වෙනකොට අපි මැතිවරණයෙන් පසුවත් ඔබට කිව්වා අපි මේට වඩා ප්‍රතිඵලයක් අපි අපේක්ෂා කරනවා. මේ ප්‍රතිඵලයත් එක්ක සම්බන්ධ වෙමින් අපි පාර්ලිමේන්තුවේ අපේ ක්‍රියාදාමයේ සැලසුම් කරනවා. අපි ප්‍රතිඵලයක් අපේක්ෂා කරනවා. ඒ ප්‍රතිඵලයට අනුරූපී වන පරිදි අපි පාර්ලිමේන්තුවේ වැඩපිළිවෙල සැලැස්ම අපි සකස් කරනවා. ඒ සකස් කිරීම අනුව පාර්ලිමේන්තුවේ අපිට ප්‍රධාන කාර්යභාරයන් දෙකක් තිබුණා. එකක් පක්ෂයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කර ගැනීම. පාර්ලිමේන්තුව තුළ පක්ෂයේ ක්‍රියාකාරීත්වය. දෙක ඒ පක්ෂයේ ක්‍රියාකාරීත්වය තහවුරු කර ගැනීම වෙනුවෙන් තමයි අපි හඳුන්වන්නේ සහෝදරයා මාතරින් ඉල්ලා ඉන්න උත්සාහ කරන්නේ. වසන්ත සහෝදරයන් ලොත්පින් ඉල්ලා ඉන්න උත්සාහ කරන්නේ. බදුලේ සමන්ත විද්‍යාර සහෝදරයන් තරඟ වදින්නේ. මේ ඔක්කොම කරන්නේ පක්ෂයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කර ගැනීම සඳහා කණ්ඩායම පාර්ලිමේන්තුවට ගෙනියන. ඒ මැතිවරණ තරඟ වදින. ඒ වගේම දෙවනි අරමුණ හැටියට අපේ තිබුණා පක්ෂ ක්‍රියාකාරීත්වයෙන් ඔබට යන මහජන ව්‍යාපාරයක් බවට මේක පත් කළ යුතුයි. ඒ සඳහා වෙනත් ගුණයන් තියෙන කණ්ඩායමක් පාර්ලිමේන්තුවට ගේන්න ඕන කියලා.
ඒ වෙනුවෙන් අපි ජාතික ලැයිස්තුවේ අපි තාමත් අවංකවමනාවෙන් ඒ වෙනුවෙන් අපි ජාතික ලැයිස්තුව ගොඩනගනවා. ඊට පස්සේ සිදු වූ දේ තමයි අපේ ඇත්ත ප්‍රතිඵලය ගත්තොත් අපිට මේ දෙකම එකට කරන්න බෑ. මොකද අපිට තියෙන മന്ത്രി දුර 6යි. පක්ෂයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කර ගැනීමත් වෙනත් ගුණයක් එකතු කර ගැනීමත් කියන සාධක දෙකම එකට කරන්න බෑ. අපි මේ වෙලාවේදී ප්‍රමුඛතාවයක් දුන්නා පක්ෂයේ ක්‍රියාකාරීත්වය පාර්ලිමේන්තුවේ ශක්තිමත් කරගත යුතුයි කියලා. ඒ අනුව අපි තීරණයක් ගත්තා පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවේ මායාදුන්නේ මහත්මයා අපේ හඳුන්වන සහෝදරයාත් ඇතුළත් විය යුතුයි කියලා. මායාදුන්නේ මහත්මයා ඉල්ලා අස්වී තිබෙනවා. ඊට පසුව අපි කල්පනා කරලා තිබෙනවා පක්ෂයේ ක්‍රියාකාරීත්වය තමයි තාමත් පාර්ලිමේන්තුව අපිට වැඩි කරගත යුතු තිබෙනවා. ඊටමත් අවංකව මේ කියන්නේ. මේ පක්ෂ ක්‍රියාකාරීත්වය වැඩි කර ගැනීමේදී ඒ ඇති වෙන හිස්තැනට පක්ෂයේ ක්‍රියාකාරීත්වය වෙනුවෙන් කෙනෙක් යෙවිය යුතු කියලා අපි කල්පනා කරලා තිබෙනවා. ඒ අපේ බිමල් රත්නායක සහෝදරයා. ඒ ඇති වෙන පුරප්පාඩුවට පත් කරන්න තීරණය කරන් තිබෙනවා. ඒ කිසිසේත්ම ජනතා විමුක්ති පෙරමුණ ජනතාව කෙරෙහි තබලා තියෙන විශ්වාසය පළුදු කිරීමක් හෝ බිඳීමක් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීත්වය පාර්ලිමේන්තුව තුළ ශක්තිමත් කර ගැනීම අරමුණින් ඒ රටට හොඳයි, ඒ ජනතාවට හොඳයි. ඒ වෙනුවෙන් ගනු ලබු ක්‍රියාමාර්ගයක් ලෙස තමයි ඒ තත්ත්වෙ තිබෙන්නේ. නමුත් සමාජයේ යම් දෙගිඩියාවක් කෝලක් ගොඩනැගිලා තිබෙන එක අපි දන්නවා. අපි ඒ සියලු දෙනාටම කියනවා මේක ඉතා හොඳින් තේරුම් ගන්න. මේ තව පක්ෂකින් පෙරදුණු අය ජාතික ලැයිස්තුවෙන් ඇතුළත් කිරීම හා සංසන්දනය කිරීමෙන් වළකින්න අපි කියලා ඉල්ලනවා. මේක විශේෂිතම තත්ත්වයක් ඇතුළේ අපි ගනු ලැබූ තීරණය. අනුගමන සහෝදරයා දැන් මේ ජනතා විමුක්ති පෙරමුණ ජනවාරි 8 වෙනිදා පැවති මහින්ද රාජපක්ෂ මහත්මයාගේ පාලනය පරාජයට පත් කරන්න ඍජුවම නැතත් වක්‍රාකාරව මේ අවශ්‍ය සහයෝගය දුන්න ජනවාරයක්. දැන් ඔබතුමන් කියනවා අද හදන ආණ්ඩුව තුළ ආයේ ඒ කණ්ඩායමේම කොටස් ඉන්නවා. ඇයි දැන් එක්සත් ජාතික පෙරමුණට ආසන 106ක් මුස්ලිම් කොංග්‍රස් 107යි ඔබ සතු 6ක් තියෙනවා. ඒ ඔබට ගිහිල්ලා ඒ දේ කරන්න තිබුණා මේ විවේචනය කරන්නේ නැතුව රටේ ජනතාවට හිතෙන්න පුළුවන් ඔබ විවේචනය කරනවා. මේක ගිහිල්ලා හදුවා නම් ඔය සුද්ධ වූ ආණ්ඩුව හදන්න තිබ්බා කියලා ඒ කණ්ඩායම නැතුව. නෑ අපි පැහැදිලිවම අපේ මන්ත්‍රීතුරු සංඛ්‍යාවෙන් අපි කිව්වා. පාර්ලිමේන්තුවේ බහුතරයක් අත්පත් කරගෙන තියෙන ආණ්ඩුව හදන්න. ඒ වගේ මේ ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ අනපන සම්මත කරගන්න පාර්ලිමේන්තුවේ අයවැය සම්මත කර ගැනීමනේ ගැටලුවට මුහුණ දෙන්නේ. එහිදී ජනතාවට අහිතකර නොවන සෑම දෙයකටම අපි සහාය දෙන්න සූදානම්. ඊට වඩා පාර්ලිමේන්තුවේ 113ක් ඕන වෙන්නේ නේ. ඒතර අපි ඒ ප්‍රකාශය ඔබට මතක ඇති ඡන්දය අවසන් වූවාම අපි රටට ඉදිරිපත් කරන මේක අපේ ස්ථාවරය. පාර්ලිමේන්තුවේ කඩාකප්පල්කාරී ලෙස හැසිරීමට හෝ සියල්ලට විරුද්ධ වෙමින් බිඳ වැටීමට අපේ අපේක්ෂාවක් නැහැ. අපේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ පාර්ලිමේන්තුව තුළ ජනතාවගේ වමනාවන් නියෝජනය කිරීම. ඒ ජනතාවට පක්ෂපාතීව එන යෝජනාවන් සම්මත කරලා දෙන්නත් ජනතාවට එරෙහි වෙන යෝජනාවන් ප්‍රතික්ෂේප කරන්නත් අපි සූදානම් කියන පණිවිඩය තමයි අපි දුන්නේ. ඒ නිසා කිසිවෙකුට තව කණ්ඩායමක් එකතු කර ගනිමින් ආණ්ඩුවක් හැදීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඒ විතරක් නෙවෙයි මා ඊයේ පෙන්වා දුන්නේ දැන් පාර්ලිමේන්තුවේ ප්‍රමුඛතම කාර්යය. අපි ඒ වෙනුවෙන් ආණ්ඩුවටත් වඩා ඉක්මනින් කටයුතු කරන්න සූදානම්. විවස්ථාදායක සභාව පත් කර ගැනීමේ කාර්යභාරය ඉක්මන් විය යුතුයි. ඊළඟ පාර්ලිමේන්තුව තියෙන 22 වෙනිදා අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා හිටියා. 22 වෙනිදාට පෙර දිනයක් යොදලා හරි මේ ව්‍යවස්ථාදායක සභාව පත් කරන්න කියලා කිව්වා. ඉතින් ඇතර ඒව වුමනා වෙලා නැත්තේ ඒගොල්ලන්ට හොඳේ. මා පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා හිටියා කරුණා කරලා 22 වෙනකන් ඉන්න එපා මේ අද 4යි නේ තව දින 20කට වඩා අධික ප්‍රමාණයක් අල්ලා සෝදූසන කොමිසම මුළුමනින්ම අක්‍රිය වෙලා තිබින්නේ. ඒකේ කොමසාරිස්වරුන් පත් කරන්න බෑ විවස්ථාදායක සභාව පත් කරන්න නැතුව. ඒ විවස්ථාදායක සභාව පත් කරගෙන ප්‍රමුඛතම කාර්යයක් ලෙස සලකා පාර්ලිමේන්තුව ඉක්මනින්ම කැඳවන්න කියන යෝජනාව අපි අග්‍රාමාත්‍යවරට ඉදිරිපත් කරා. බොවා හිතනවා තමන්ගේ දේශපාලන භූමිකාව කියන්නේ മന്ത്രിකම කියලා. දේශපාලන භූමිකාව മന്ത്രിකම බවට පත් කරගත්තු දේශපාලන ව්‍යාපාරයන්ට ජනතා විමුක්ති පෙරමුණේ තීරණ ටිකක් අදාහ ගන්න අමාරුයි. මොකද ලාල් සහෝදරයා පළාත් සභාවෙන් වත් වෙන තීරණය කරේ ඔහු පළාත් සභාවේ කාර්යභාරය ටිකක් ගත්තොත් ඔබ දන්නවා මේ ගමත් එක්ක ගැට ගිහිලා තිබෙන්නේ. ඒතකොට ජාතික දේශපාලනත් එක්ක සම්බන්ධයක් නැහැ. ඒතකොට ලාල් සහෝදරයා ගමත් එක්ක සම්බන්ධ වෙච්චි දේශපාලනයකට වඩා
ජාතික තලයේ දේශපාලන කාර්යභාරයට වැඩි කාර්යයක් වෙන් කළ යුතු තිබෙනවා. ඒකෙන් සිද්ධ වෙන දේ තමයි මේ മന്ത്രി ධූරේ ලබා දුන්නු ජනතාවට අති සාධාරණ ඉටු වෙන්නේ. ඒ නිසා අපි කල්පනා කරා ගමත් එක්ක සම්බන්ධ වෙමින් වැඩ කරන්න පුළුවන් අපි සහෝදරි කියලා පත් කරන්න ඕන කියලා. ඒ අනුව අපි පත්තිරණ සහෝදරයා ඊට පළාත් සභා මන්ත්‍රී පත්තිරණ සහෝදරයා අපි පළාත් සභාවට යවලා තිබෙනවා. උකඩු වෙලා ආසනේ අපි සංවිධායක සහෝදරේ. එතකොට ගමත් එක්ක සම්බන්ධ වෙමින් සුන්දර වැඩ කරන්න පුළුවන්. ඒ වුවමනාවෙන් තමයි මේ මන්ත්‍රී දුරින් ඉල්ලා සිටින්නේ. ඉතින් විවිධ ඒවා පත්තරවල ලිව්වා, විවිධ ඒවා වෙබ්සයිට් වල ලිව්වා. ඉතින් අපි ඒවා ටිකක් අර දුෂ්කර දේශපාලනයක නිරත වෙමින් තිබෙන්නේ. ඉතින් මේ වගේ කාටුන් වලින් පමණක්ම අද රස විඳින්න අමාරුයි. මොකද කාටුන් එකමලා ඉන්න එකට හෙට එන කාටුන් එක අද කියන්න පුළුවන් තරමට අද දේශපාලන කාටුන් ඇවිල්ලා තිබෙනවා. ඉතින් අපිට පුළුවන් මේ වගේ නිවුස් එකක් ප්‍රවෘත්තියක් යන එකත් අපිට පොඩි විකට දර්ශනයක් පෙන්වන්න කරනවා. ඉතින් අපි ඒවට කලබල වෙන්නේ නැහැ. ආකාන්ත මන්ත්‍රීවරයා පළාත් සභාවට තරඟ කරන්නේ දා අතිශය වැදගත් දේශපාලන කර්තව්‍යයක් තිබුණ ඔබට මතක ඇති. ඒ වෙලාවේ ඇති වී තිබුණු තත්ත්වය රටේ දේශපාලනයේ රාජපක්ෂ හඳවුර ඒතර තිබුණේ දේශපාලන වේදිකාව ඉතා හොඳින් උපයෝග කර ගැනීම අරමුණ තිබුණා. රාජපක්ෂ පාලනයත් එක්ක ඉතා හොඳින් ගැටෙන්න. ඒ දේශපාලන වුමනාවට මේ මොහොතේදී ලාල්කාන්ත සහෝදරයා පළාත් සභා මැතිවරණට ඉදිරිපත් වී යුතුයි. මොකද මැතිවරණ වේදිකාවේදී ඒ පැවති පාලනයට ප්‍රබල විවේචනයක් ප්‍රබල ප්‍රහාරයක අවශ්‍යතාවය පැනනගලා තිබුණා. අපි තන දැන් මේ අවස්ථාවක් නැහැ කියලා. පාර්ලිමේන්තුවට අපි ඇතුළේ තිබෙනවා නම් පාර්ලිමේන්තු ක්‍රියාදාමයේ ශක්තිමත් ඉටු කර ගැනීම වෙනුවෙන් විපක්ෂයේ മന്ത്രിවරුන්ට කාර්යභාරයක් තිබෙනවා. විපක්ෂයේ සංවිධායකවරයාටත් ඊට වඩා ඉහළ කාර්යභාරයක් තිබෙනවා. පාර්ලිමේන්තු විපක්ෂ නායකවරයාටත් ඊට වඩා ඉහළ කාර්යභාරයක් තිබෙනවා. ඉතින් අපි හිතනවා මේ කාර්යභාරයට ඉතා හොඳින් පනපවන්න මේ ඒ අවස්ථාව අපි උපයෝග කරගන්න ඕන කියලා. ඒ අරමුණෙන් තමයි අපි එය ලබා ගන්න තීරණය කරේ. අපි පාර්ලිමේන්තුවේදී මම හිතන පාර්ලිමේන්තු වාර්තා කරන බොහෝ අය දන්නවා පාර්ලිමේන්තුවේදී අපිට ඕන එක පුද්ගලික ඉදිරිවාදිකම් පුද්ගලික ගැටුම් තිබෙන දේශපාලන ව්‍යාපාරයක් නෙවෙයි. අපිට ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළිබඳව ගැටලු තිබුණා. ඒ ප්‍රතිපත්ති පිළිබඳව ගැටලු වුන්ට ඔවුන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනකොට ඒකට විවේචනාත්මක ප්‍රතිපත්තියක් අපිට තිබුණා. හැබැයි ඒ අතර අපි ඔවුන් එක්ක ඉතා හොඳ සංවාදයක යෙදෙනවා. ඒ නිසා මම හිතන්නේ ඉතාමත් හොඳ සංයෝගයක් වේවි පාර්ලිමේන්තු ඉදිරියට ගෙන යාම සඳහා මේ ඇති වී තිබෙන ඒ තත්ත්වය ඉතා හොඳ තත්ත්වයක් ඇති කරයි කියලා විශ්වාස කරනවා.